බැලුම්ගලින් නොකී කතා Net FM Unlimited. හොඳයි අපි එමනම් ආරම්භයක් වැඩසටහනට අරගත්තා. අද කවුද වැඩසටහනට සහභාගී වෙන්නේ කියලා අපි ඔබට කලින් කිව්වා. වජිර අබේවර්ධන මැතිතුමා මැදිරියට පැමිණලා ඉන්නවා. මම හිතන්නේ මේ මැතිවරණ ප්‍රචාරක සමය සාමාන්‍යයෙන් මේ වගේ හැන්දෑවක් කියලා කියන්නේ ටිකක් කාර්යබහුල හැන්දෑවක් මේ වගේ කාලෙක. කොමනත් අයිබෝන් මන්තුමා අයිබෝන් මේ දේශපාලනයේ මේ දිනවල සාකච්ඡා වෙන කරුණු බොහොමයි. අපි වෙනුවෙන් රට වෙනුවෙන් ගන්න හදන උත්සාහයන් බොහොමයි. ඒ ඇතුලේ ජනතාවගේ ප්‍රශ්න කිරීමුත් බොහොමයි. අපි ආරම්භයක් විදිහට ගත්තොත් මැතිවරණ වේදිකාවේ ඇහෙන දැනෙන දේවල් එක්ක ජනතාව බලනවා මේ කණ්ඩායම කාත් එක්කද තරඟ කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයට මේ පාර තරඟ තියෙන්නේ පොහොට්ටුවත් එක්කද සමගි ජන බලවේගෙත් එක්කද? එක්සත් ජාතික පක්ෂය ඇත්ත වශයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනත් දේශපාලන පක්ෂ සමග මේ වෙලාවේ ඇත්ත වශයෙන් ප්‍රධාන තරඟය අපිට තිබෙන රජය සමග. රජය ගෙන තිබෙන තීරණ අනුව වර්තමානයේ පත්වලා තිබෙන තත්ත්වය මීට වඩා තව මාස කිහිපයක් යනකොට ඉතාම භයංකර තත්ත්වයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි බලන්නේ කොහොමද රජයේ මතවාදය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන යන වැඩපිළිවෙල කුමක්ද කියන මතය ජනතාවට ඒතු ගැන්වීම සඳහා තමයි ක්‍රියා කරමින් සිටින්නේ. ඔව් රජයට ඒ කියන්නේ රටට යම් අමාරු කාලයකට මුහුණ දෙන්න ඉඩ සමහර වෙලාවට ඉඩ තියෙනවා මුහුණ දෙන්න. හේතුව ඒක මේ මොහොතේ අවශ්‍ය කරන ආර්ථික තීන්දුව, මුදල් තීන්දුව, ලෝකයේ ඒ සඳහා ගත්ත තීරණ සමග ශ්‍රී ලංකාව මේ මොහොත දක්වා වැඩ කළා නැහැ. ඒ නිසා එයින් ඇතිවන අනිතු ප්‍රතිවිපාක බරපතල විදියට මහ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊටාම කෙටි කාලයක් තුළ මේ මොහොතේ මහ ජනතාව මුහුණ දෙමින් සිටින්නේ. මහ ජනතාවට ඒ ප්‍රශ්නේ निराකරණය කර ගැනීම සඳහා රජයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග මේ මොහොත දක්වා රජය විසින් අරගෙන නැහැ. එතකොට එක දවසක් පමාවීම, පැයක් පමාවීම වර්ෂ ගණනාවක් රටේ ආර්ථිකය ආපස්සට ගෙන යාම සඳහා සුසුකමක් වෙනවා. දැන් මේ තත්ත්වයේ තුල රජයේ වගකීම ඉෂ්ට නොවන තැනකදී විරුද්ධ පක්ෂයේ හැටියට අපේ වගකීම කෙසේද ඉෂ්ට කරන්න කියන කාරණේ තමයි ජනතාව හමුවේ අපි කරුණු ඉදිරිපත් කරමින් සිටින්නේ. දැන් මේ වගේ වෙලාවක ඔබතුමාලා ආණ්ඩුව හිටියත් විපක්ෂ හිටියත් ඇහෙන පොදු කාරණයක් තමයි කියන්න ලේසි කරන්න අමාරුයි කියන කාරණය. දැන් ඕන කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, යෝජනා දෙන්න පුළුවන්. ඒවා සාපේක්ෂයි. හැබැයි ඒ මොහොතේ ඒ සඳහා බලය තියෙන කණ්ඩායම තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ යම් සතුටුදායක තැනක රජය කතා කරනවා අපි මේ මොහොතේ ගත්තු තීරණ අනුව තමයි මේ තත්ත්වෙ ඉන්නේ කියලා. ලෝක දර්ශකයන් එක්ක උදාහරණ අරගන්නවා. නමුත් විපක්ෂයකට එකඟ නැහැ. නෑ මං හිතනවා ඒක එසේ නෙවෙයි. ඒක අපි හරියට අර්ථකථනය කළ බැලුවොත් 2017 තියන්න තියෙන මැතිවරණයක් 2017 තියන්න තියෙන ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් 2014 දී පවත්වනවා. ඒ මොකද දන්නවද? රටේ ආර්ථිකයේ බරපතල ඇති වුණු ඛේදවාචකයකින් ගැලවීම සඳහා ජනතාව හමුවට එනවා. ජනතාව ගන්න තීන්දුව කුමක්ද කියලා බලන්න. ජනතාව තීන්දුවක් ඒ අවස්ථාවේදී ගත්තා. ඒ රජය ගෙන යාමට නොහැකි දැවැන්ත ණයබරකින් මිරිකලා ඉන්න අවස්ථාවක ඒ වගකීම අපි බාර අරගෙන රට යථා තත්ත්වයට පත් කරලා දුන්නා. පළවෙනි අවස්ථාව නෙවෙයි. 1999 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා රටේ ආර්ථිකය බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනකොට ඒ රජය කඩාගෙන වැටුණා. අවුරුදු 2ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ 2ක් පැවැත්වුණා. ඒ පවත්වපු දෙවනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපි කියමු ආසන 100 ගණනක් ලබා ගත්තා නම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒ හා සමානම වේගයකින් මාස 6කදී 130 ගණනක් ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂය ආපහු මහා ආර්ථික ව්‍යසනයකට කරගැහුවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අත්දැකීමෙන් පළපුරුද්දෙන් එවැනි රට අරාජික තත්ත්වයට පත් වෙන සෑම අවස්ථාවකම රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලිය පෙන්눔 කළා ක්‍රියා කළා පෙන්නපු දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමයි අපි දැන් අවස්ථා දෙකක් මම කිව්වා
තව අවස්ථා ගණනාවක් අවශ්‍ය නම් මම ඉදිරියේදී කියන්නම්. එතකොට එවැනි අවස්ථාවක රට හැම වෙලෙම ජනතාව හැම වෙලෙම සුරක්ෂිත කරේ එක්සත් ජාතික පක්ෂයයි කියලා කියන්න කැමතියි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය රට ගොඩනැගීමේ වැඩපිළිවෙල හොඳින් කරපු නිසාද සුරක්ෂිත කරපු නිසාද මීට මාස 8කට කලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත් කළේ කියලා අහන කෙනෙකුටුනත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අත් වශයෙන් ආණ්ඩුවක් වැඩ කිරීම සහ මැතිවරණය කියන්නේ තවත් කරුණු දෙකක්. දැන් උදාහරණයක් හැටියට පහුගිය පාලන යන්ත්‍රයේ බැලුවොතින් ලංකාවේ වෙහෙර විහාරස්ථාන සියල්ලටම අවශ්‍ය සම්පත් සපයපු රජයක්. මම හිතන්නේ එවැනි රජයක් නැවත ඉදිරියට කටයුතු කරන්න පුළුවන් කියලා වර්තමාන රජයට අපි සෑම විහාරස්ථානයකටම සමහර අවස්ථාවල වැඩි අවස්ථාවක් ලක්ෂ 10කට වැඩි මුදලක් දීලා ආගමික ස්ථාන ශක්තිමත් කරපු පාලන යන්ත්‍රයක්. ග්‍රාම නිලධාරි වසම් 14022 2015 ලක්ෂ 10 වැඩසටහන් 14000ක් 2016 17 18 19 ලක්ෂ 10 වැඩසටහන් 14000 බැගින් සෑම වර්ෂයකම 2020 වර්ෂයේදී දල වශයෙන් 2019 වර්ෂයේදී දල වශයෙන් සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් කෝටි 3ක 4ක වැඩ කරපු ආණ්ඩුවකුයි මහජනතාව ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා ජනතාවට ඇති කරන විශේෂයෙන් වර්තමානයේ ලෝකයේ ඇති වෙලා තිබෙන මාධ්‍ය විපර්යාසයත් සමග මාධ්‍යෙන් ඇති කරන පණිවිඩය හරි වැදගත්. ඒ නිසා මාධ්‍යෙන් ඇති කරපු පණිවිඩය තමයි මේ අවස්ථාවේදී සියල්ල ජනතාවට අමතක වුණා. අකුරු දෙකයි මහ ජනතාවට මතක හිටියේ. රයනු ටයනු රටට විපත්තිය රටට කරදරයක් කියලා පණිවිඩයක් මතු කළා. ඒ පණිවිඩය මහ ජනතාව පිළිගත්තා. හැබැයි මහ ජනතාව ටික කාලයක් යනකොට උන්ට තේරෙයි රයනු ටයනු රට කිසිම ප්‍රශ්නයක් නැති බව හේතු ගනි. ඒ නිසා යම් කිසි දෙයක් හේතු ගන්නුවාම එය සත්‍යද අසත්‍යද කියලා මහ ජනතාව බොහෝ වෙලාවට පරිශනාත්මකව තමයි පිළිගන්නේ. ඒ පිළිගන්න කාල සීමාව ආණ්ඩු දිනනවා ආණ්ඩු පරදිනවා. ඒ නිසා පහුගිය පාලන යන්ත්‍රයේදී අපි බැලුවම ඔය එක විෂයක් විතරයි මම කිව්වේ. අති දැවැන්ත මහා ව්‍යසනයක වර්ෂයකට 1.5 බිලියන් ඩොලර්ස් විතර ගෙවන්න තිබිච්ච ණය කන්දක් ගෙවන ගමන් ලෝකේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් නොවි ඒ බංකොලොත් රාජ්‍යයක් කට පත් වෙලා රට ලෝකෙන් කොන් වෙන්න ඉඩ නොදී ලෝකේ ගණදෙන කරන රටක් බවට පරිවර්තනය කරේ පහුගිය පාලන යන්ත්‍රය කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. ඔව්. වජිරාභිවර්ධන හිටපු ඇමතුමා ඔබතුමාට සංඛ්‍යා දත්ත එක්ක ඉලක්කම් එක්ක වියදම් කරපු ගණන් හිලව් එක්ක තොරතුරු කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පිළිබඳව ඔබතුමාලට මොකක් හරි තක්සේරුවක් තියෙන නිසා. හැබැයි එවැනි තැනක හිටියත් ජනතාවට කිසි දෙයක් දැනිලා නැහැනේ. ඇයි එහෙම නොදැනෙන්නේ? ඒ කියන්නේ වැඩ කරන්නත් ඕන, ප්‍රතිලාභ ජනතාවට යන්නත් ඕන, ජනතාවට දැනෙන්නත් ඕන, සුරක්ෂිත බව තියෙන්නත් ඕන. මේ හැම දෙයක් එක්ක බැලුවාන් පස්සේ කොතන හෝ ඔබ ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මම දැන් ප්‍රතික්ෂේප වෙන්න අවශ්‍ය කාරණා රාශියක් පහුගිය කාලේ කතා වුණා. ජනතාවට විශ්වාස නැහැ ඔබ නේද? නෑ මං හිතන්නේ පුජ්‍යලිකව මාවද රජයේද? රජය. රයිට්. මට ඔබට ඒකට කියන්න තිබෙන්නේ අත් වශයෙන් ජනතාව ලෝකයේ ආර්ථික වෙනස්කම් එක්ක ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික වෙනස්කම් එක්ක ලංකාවේ නරක පූර්වාදර්ශ ගණනාවක් තිබෙනවා. මේ නරක පූර්වාදර්ශ ගණනාවෙන් මෙරට මුදවා ගත යුතු තිබෙනවා. විවෘත ආර්ථිකයෙන් ඇති වුණු හොඳ ප්‍රතිඵල තියෙනවා. විවෘත ආර්ථිකයෙන් ලැබිච්ච නරක ප්‍රතිඵල තිබෙනවා. අපි ගත්තොත් දේශපාලඥයා කියන අර්ථකථනය ගත්තාම අපේ සමාජයේ බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. එතකොට පාර්ලිමේන්තුව විනයක් නැති තැනක් බවට ශ්‍රී ලංකාවේ පත් වෙලා තිබෙනවා. එතකොට මේකට ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ජනතා පරමාධිපත්‍ය මුල් කරගත්තු ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ජන නියෝජිතයන් 225ක් තේරිපත් වෙන ස්ථානයේ. දැන් බලන්න 1978 දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ව්‍යවස්ථාව සංශෝධනය කරාට පස්සේ ඒ සංශෝධනයෙන් පස්සේ 1988 නැවත සංශෝධනය කරන් පස්සේ
විනයක් නැති മന്ത്രിවරු 225ක් ජාතියට උරුම කරලා තිබෙනවා. දැන් වහාම ඊළඟ පාර්ලිමේන්තුවක අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. මේ 225 දෙනා කොහොමද විනයගරුක කණ්ඩායමක් බවට පත් කරන්නේ? මොකද රටේ ප්‍රධාන පාලකයන්ට නැත්තම් විනයක් ඒ රටට විනයක් නැහැ. ඒ රටට අනාගතයක් නැහැ. එතකොට අද අපේ සමාජයේ මම හිතනවා ඊළඟ පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු ප්‍රධාන කරුණක් මම මේ ඊයේ වේදිකාවලවත් ප්‍රකාශ කරා මගේ සාකච්ඡා මාලාවල විශේෂයෙන් වහාම පාර්ලිමේන්තුවට මම නම් පුජ්‍යලික යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ පැත්තෙන් රජයක් හැටියට අවස්ථාව තියෙන නම් රජයේ මතවාදයක් හැටියට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඒව නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මම හිතනවා 225 මේකට සහයෝගය දෙයි. වහාම ජනවරමක් මහජන නියෝජිතයන් විකුණන සමාජයේ මුදල් කරන සමාජයේ වාණිජ්‍යමය තත්ත්වයට පත් කරන තත්ත්වය වහා වෙනස් වී යුතු තිබෙනවා. එතකොට ජනවරමක් කියන්නේ විශ්වාසය මත ගොඩනැගෙන ක්‍රියාවලිය. ඒ විශ්වාසය මත ක්‍රියාවලියට මහජන නියෝජිතයෙක් ඔබ ප්‍රදේශයෙන් මගේ ප්‍රදේශයෙන් තෝරාපත් කරගත්තාම ඒ නියෝජිතයා මුදලට අලෙවි වෙනවනම් ඒ නියෝජිතයා මුදලට විකිණනවනම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නීතිමය තත්ත්වයන් සකස් කරලා තිබෙනවනම් උන්ගේ ආරක්ෂාව සඳහා ඒ අධිකරණ පද්ධතිය තුළ තිබෙන අඩුපාඩුව පාර්ලිමේන්තුව විසින් වහාම නීති සම්පාදනය කළ යුතු තිබෙනවා. ජනවරමක් ජනතාව දුන්නට පස්සේ ඒ ජනවරම විකුණන්න බැරි වෙන්න වෙනත් දේශපාලන මතවාද වලට විකිණීමට නොහැකි වන පරිදි රටේ විනයක් ඇති පාර්ලිමේන්තුවක් ඇති කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කරලා තිබෙනවා. ඉතිහාසයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති ධූරය කරන කාලේ මහජන නියෝජිතයන් එහෙම හැසිරුණා නම් අධිකරණයෙන් වහාම ඔවුන්ගේ ධූරය අහෝසි වුණා. එහෙනම් අධිකරණ ක්‍රියාවලියකටත් වඩා මහජන පරමාධිපත්‍ය සුප්‍රීම නිසා මහජන පරමාධිපත්‍ය ඉහළ නිසා මම හිතනවා මේ ඒන පාර්ලිමේන්තුවේදී සෑම മന്ത്രിවරයෙක්ම ජනතාව විසින් Tamanට බාර දෙන්න ජනවරම විකුණන්න බැරි වෙන්න මුදලට අලෙවි කරන්න බැරි වෙන්න ඔවුන් යම්කිසි අවස්ථාවක ජනතාව බාර දීපු ජනවරමෙන් පිට ක්‍රියා කරනවා නම් ඔහුගේ മന്ത്രി ධූරය එම අවස්ථාවේදීම අහෝසි වීමට අවශ්‍ය නීති පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කළ යුතු තිබෙනවා. අන්න එතෙන්ට ගමන් කරොත් සමාජයේ විනයගරුක ආර්ථිකයට ගැළපෙන ආර්ථිකයේ විකුණන් කාලා යම් යම් මහජන නියෝජිතයන් දේශපාලන පෝසතුන් කරන ව්‍යාපාරය අවසන් කළ යුතු තිබෙනවා. ඒ සඳහා මම හිතනවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒ වගේම මේ රටේ තිබෙන අනෙකුත් ප්‍රධාන බලවේග මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂයක් ඒකට අත් දෙකම උස්සයි. අනිත් දේශපාලන පක්ෂය අත් දෙකම උස්සවන්න තිබෙනවා. උස්සවලා නීතිගරුක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනවරම විකුණන්න බැරි මන්ත්‍රීවරු පිරිසක් සමාජයට උරුම කරොත් පාර්ලිමේන්තුවට විනයක් ඇති කරොත් රටට විනයක් ඇති වෙයි. හොඳයි අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න තියෙනවා. අපි වජිර අබේවර්ධන මැතිතුමාගෙන් විමසමු අනාගත පාර්ලිමේන්තුවේ බලය ඒකරාශී වීම පිළිබඳව වර්තමානයේ තියෙන තත්වයට උත්තරයක්ද එතුමා හොයන්නේ කියලා. කාරණා කීපයක් තියෙනවා. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔලුගෙඩි හොමාරු කරලා පාර්ලිමේන්තුවේ බලය වැඩි කරගන්න අවස්ථා. තව වෙලාවකට ඇතැම් කණ්ඩායම් වලට චෝදනා තිබෙනවා. ඡන්දෙන් පස්සේ ගිහිල්ලා කණ්ඩායම් විදිහට ආණ්ඩු පිහිටුවන කණ්ඩායම් එක එකතු වෙයි කියලා. මේ දෙකටම ආරක්ෂිත ආවරණයක්ද වජිර අබේවර්ධන හිටපු ඇමතුමා දැම්මේ කියලා අපි විරාමයකින් පස්සේ දැනගන්න කැමති. ඊට ඉඩ තියාගෙන අපි ප්‍රවෘත්ති විරාමයට ගිහිල්ලෙමු. බැලුම්ගලින් නොකී කතා net fm unlimited. හොඳයි අපි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ. නිතර සිද්ධ වෙච්ච කාරණාවක් හදිසියේ වජිර අබේවර්ධන මැතිතුමා මේ මැතිවරණ ප්‍රචාරක කාල සීමාවේ අන්ලිමිටඩ් වැඩසටහන ඇතුලේ මාරු කරනවා. පහුගිය කාලේ අපිට මතක ඇති කාලේ අපි දැක්කා දේශපාලන පිල්මාරු ඕන තරම් සිද්ධ වෙනවා. එහෙන් මෙහෙට මෙහෙන් එහට යනවා ලන්සු තියෙනවා ගණන් කියනවා ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් වෙච්ච දේවල් එළියට දානවා. ඒ වයින් ගණන් හිලව් පිළිබඳ කියවෙනවා. අපි ගියේ නෑ කියනවා. භාගයක් දුන්න හින්දා බැරි වුණා කියනවා. මේවා කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දේවල්. ඔබ කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ජනතාව දීපු වරමට ලන්සු තියෙන යුගය අවසන් කරන්න ඕන කියලා. හැබැයි එහෙම දේවල් අපි කාලයක් තිස්සේ දැක්කා. ඒක කියන්න මොකක්ද ප්‍රධාන හේතුව? දැන් අපි සමහර වෙලාවට අපි දැක්කා ඔබ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හින්දා යම් පොඩි රාවේකුත් යනවා එක්සත් ජාතික පක්ෂයේ ගිහිල්ලා බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම ආණ්ඩුවක් හැදුවොත් එතනට එකතු වෙයිද කියලාත්
පොඩි සංවාදයක් සමාජයේ යනවා. එහෙම කතා බහකුත් මතුවලා තියෙනවා. ඒකට ආවරණයක් දෙදුවේ නැත්තම් වෙන යම් කාරණයක් ඔබ මේ මතු කරේ? නෑ ඇත්ත වශයෙන් මේකේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ කියපු ජනවරම කොහොමද විටෙන් විට විකිණීම සිද්ධ වුණේ කියන එක. දෙවැනි කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ විනයගරුක පාර්ලිමේන්තුවක් පවත්වාගෙන ගියා. උදාහරණයක් හැටියට ගත්තොත් දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා, දිවංගත ලලිත් ඇතුළම් මුදලි මැතිතුමා, දිවංගත ප්‍රේමචන්ද්‍ර මැතිතුමා විනය කඩ කරපු අවස්ථාවේදී අධිකරණ දීපු නියෝග කොච්චර රටට ආදර්ශයක්ද බලන්න. රටක දේශපාලන පක්ෂයක මහජනතාව විසින් පවරලා තිබිච්ච වගකීම මහජනතාවගේ අවසරයකින් තොරව Tamanට රිසිසේ හැසිරෙව්වහම බලන්න විනයගරුක දේශපාලන පක්ෂයක් නිර්මාණය කරපු හැටි. අධිකරණය ඒ සඳහා අවශ්‍ය තීන්දුව දුන්නා. ඔවුන්ගේ මන්ත්‍රී ධූර මොනතරම් අතරමක තිබුණත් අවශ්‍ය වුණා, නැති වුණා. ඒ ප්‍රථම අවස්ථාව නෙවෙයි. ඊට ඉහතත් අවස්ථා ගණනාවක විනයගරුක විදියට මේ කටයුත්ත සිද්ධ වුණා. නමුත් අද විශේෂයෙන් කල්පනා කරලා බැලුවහම මේ මැතිවරණ ව්‍යාපාරයේ පමණක් නෙමෙයි මේ රටේ අනාගතය ගැන හිතනවා නම් මේ රටට අනාගතයේ ජනතාව විසින් දෙන ජනවරම පාලනය කරන පුජ්‍යලයන් හසුරුවන්න අවශ්‍ය සමාජ සාධකය බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. මම උදාහරණයක් හැටියට ගන්නකො මම දශක කීපයක් මැතිවරණ තරඟ කරන දේශපාලකයෙක්. ඒතකොට බලන්න මගේ 13 වෙනි වතාවට අලිය ලකුණ යටතේ මම තරඟ කරන්නේ. අපි දේශපාලන පක්ෂ විකුණලත් නැහැ, විකුණන බලාපොරොත්තුත් නැහැ, විකුණන ක්‍රියාවලිය සමාජිකයොත් නෙමෙයි. ඒකට අපේ දේශපාලනය ආරම්භ කරනවා. ආරම්භ කරපු දවසේ අලිය ලකුණ යටතේ මේ ඉල්ලන්නේ 13 වෙනි වතාව. එතකොට 1992-94 කාල පරිච්ඡේදයේ මම පළාත් සභා මැතිවරණ දෙකක් පාර්ලිමේන්තු මැතිවරණයක් තරඟ කරනවා. 99 2001 පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් තරඟ කරනවා. ඒතකොට අපි අපේ ජීවිත කාලේ අපි ජනතාව දීපු ජනවරමක් විකුණලත් නැහැ, විකුණන්න බලාපොරොත්තුකුත් නැහැ, එහෙම සටන් පාටේකුත් නැහැ. හැබැයි සමාජයේ දේශපාලඥයන් දිහා බලන එකම විදියකට අරයත් වික්කා, එයත් විකුණුණා, මෙයත් විකිරෙන්නේ නැති. මම හිතනවා ලන්සුව වැරදි, ඒ තක්සේරුව වැරදි. එහෙමනම් මේ තියෙන අවමන් දේශපාලන ක්‍රියාවලියට නීතිය ක්‍රියාත්මක යුතුව තිබෙනවා. ඒ නිසා නීති සම්පාදක පාර්ලිමේන්තුව නම් සුප්‍රීම උසාවිය කුමන තීරණයක් ඉතිහාසයේ යම් යම් ආකාරයට ලැබීම නිසා එයට මුවා වී සැරිසරන වෙස්වලාගත් දේශපාලඥයන්ට අදාළ දඬුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී යුතුව තිබෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළාම මේ රටේ සියලු දේශපාලන පක්ෂ, මේ රටේ ජනතාවට වග කියන දේශපාලන පක්ෂවලට සිදු වෙනවා අත උස්සන්න. සිදු වෙනවා විනයගරුක පාර්ලිමේන්තුවක් ඇති කරන්න. ඒ නිසා මෙවැනි කාරණා මං හිතන්නේ අර තමන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන වැඩ කරන දේශපාලඥයන්ට සමාජයට වැදගත් ක්‍රියාවලියක් බවට පත්විය යුතු තිබෙනවා. ඒ නිසා තමයි මෙවැනි මැතිවරණයක් තිබෙන අවස්ථාවක තමයි එවැනි සටන් පාටයකට වඩාත්ම වැදගත්ම අවස්ථාව. එතකොට දේශපාලන පක්ෂ කියන්න ඕන අපි ඒක ප්‍රතික්ෂේප කරනවද, අපි ඒක ක්‍රියා කරනවද කියලා. ඉතින් ඒ අතරේ ඔබ සඳහන් කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ක්‍රියාවලියක්. මට ඒ ගැන කියන්න තිබෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතිකලේ මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට එකඟ විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරු ක්‍රියාවලියක්. උදාහරණයක් හැටියට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනවා 3-2 ජනවරමක් අරගෙන. සමහර කරුණු සංශෝධනය කරන ජනමත විචාරණයක් සමග 3-2 අවශ්‍ය බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. දැන් මේ කරුණු දෙකම දිහා බැලුවාම ඇත්ත වශයෙන් අපිට දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණාට පස්සේ යම් කිසි අවස්ථාවක රට අරාජික නොවී ක්‍රියා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඇති කරලා තිබෙනවා සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය මත. ඒකට පාර්ලිමේන්තුවේ 3-2ක් ඉල්ලන මේ අවස්ථාවේදී පොදු ජන එක්සත් පෙරමුණ බලන්න අපි 3-2ක් ගන්න හැටි. අපි 2015 ජනවාරි 8 වෙනිදා 2015 අප්‍රේල් මාසේ 22 වෙනිදා නැත්නම් 23 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේ මත උස්සලා මට මතක විදිහට දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි පැමිණියේ නැහැ, සහභාගී වුණේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
අපේ රටේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ 222 මත උස්සලා සම්මත කරපු ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග ඇති කරගත් රටේ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් දිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා තිබෙනවා. ඒකේ යම් යම් අඩුපාඩු කීපයක් තිබෙනවා. ඒකේ යම් යම් ජනමත විචාරණයක් තුලින් ගත යුතු යම් කරුණු කාරණා සාධක නිසා ඒකේ අංග සම්පූර්ණ නොවීමක් තිබෙනවා. ඒකේ අංග සම්පූර්ණ නොවීමට ප්‍රධාන ක්‍රියාවලිය සිදු විය යුත්තේ ඒක ආපස්සට හැරවීම නෙවෙයි. ඒක ඉදිරියට ගෙනියලා ඒක ඉතුරු ටික සාර්ථක කර ගැනීම. ඒ නිසා ජනමත විචාරණයකින් කළ යුතු කාරණා කීපය බාධකයක් තියෙනවනම් ඒකට ජනමත විචාරණයක් පවත්වලා ඉතුරු ටිකත් අංග සම්පූර්ණ කරගත හැකි තත්වයක් තිබෙනවා. ඒ නිසා ඔබ කියන ආණ්ඩු හදන ක්‍රියාවලියක් රටේ අරාජික තත්වයකදී රටට අවශ්‍ය කරන යම් බරපතල ඛේදවාචකයකදී ඒකට අවශ්‍ය ප්‍රතිපාදන 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබෙනවා සියලු දේශපාලන පක්ෂවල ආශිර්වාදයේ මැද. ඒ නිසා අපි මැතිවරණ ව්‍යාපාරයකදී අපි රැලිවලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ඉල්ලන 3-2 බලන්න ප්‍රජාතන්ත්‍රවාදී අමාරු විෂයක් ක්‍රියාත්මක කරනවා. මොකද්ද? ගැළපෙන නොගැළපෙන දේශපාලන පක්ෂ සහ ගැළපෙන නොගැළපෙන අදහස් එකට ඒකරාශී කරලා ක්‍රියා කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අමාරුම ක්‍රියාවලිය. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අමාරුම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම එක්සත් ජාතික පක්ෂයත් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකතුමාටත් පුළුවන්කම තිබුණා පාර්ලිමේන්තුවේ ගැළපෙන නොගැළපෙන සියලු දෙනාගේ අතෝසවලා 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 6-5ක බලයක් අරගෙන කරපු ක්‍රියාවලිය එහෙම නැත්නම් ඉන් පස්සේ 3-2ක බලයක් අරගෙන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1988 විකෘති කරගත් අවස්ථාවේ ඉඳලා ඉන් පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඩී.බී. විජේතුංග මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කිසි කෙනෙකුට කරගත නොහැකි 3-2ක ක්‍රියාවලියක් බලන්න ජාතික වැඩපිළිවෙලක් හැටියට ඉදිරිපත් කළා එකඟ විය හැකි ලේඛනයක් එකට එකතු කළා සම්මත කරලා තිබෙන නිදහසෙන් පස්සේ තිබෙන බල සම්පන්නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි අපි හම්බෙ තිබෙන්නේ. ඒ නිසා ඒකී ඉතුරු ටික ඒකී වටිනාකම වැඩි වෙන විදියට ඒකින් ලබා දීලා තිබෙන රට අරාජික වෙනවා නම් යම්කිසි ඕනම දේශපාලන පක්ෂයකට කොහොමද සම්බන්ධ වී යුතු ආකාරය පුජ්‍යලයන්ට මුදල් විකුණලා සම්බන්ධ නොවිය හැකි ආකාරයට ඒක සකස් කරලා තිබෙනවා. අන්නේ පුජ්‍යලයන් මුදලට විකිණීමේ ක්‍රියාවලිය තහනම් වෙන වගන්ති කීපය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තුවේත් මන්ත්‍රීවරු ඇතැම් කණ්ඩායම් ටිකක් අන්දමන්ද ස්වභාවයෙන් ඉන්න වෙලාවක 19 පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත වෙන්නේ. ඒ දේශපාලන කාරණය දැන් ආයමත් මතු කරන්න මුල ඉඳලා අවශ්‍ය නැහෙනි. හැබැයි ඒකට මූලිකත්වයේ ගත්තු අය අතර හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව පසුතැවිලි වෙනවා. ඒ ආණ්ඩුව ගත්තු ජයග්‍රහණයක් ඇටියට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්නුවත් හිටපු ජනාධිපතිවරයා ඒ වෙලාවේ ඊට මූලිකත්වයේ ගත්තු ජනාධිපතිවරයා ඒකට එකඟ නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ඒකට එකඟ නැහැ. ඒ වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ දක්ෂ පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් ඇතැම් වෙලාවට ඔහුට සේවයේ පිහිටුවන්න පොලිස්පතිවරයාට බලයක් නොදෙන තැනක් ගැන එතුමා සාකච්ඡා කරලා තියෙනවා අපි දැක්කා. විවිධ කාරණා පිළිබඳව සාකච්ඡා වුණා. 19 ඉදිරියට ගෙනියන්න පාලක කණ්ඩායම් මේ වෙලාවේ අකමැති. ඇතැම් විපක්ෂ කණ්ඩායමුත් අකමැති. නෑ මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. දැන් ඔබ කිව්වා පාර්ලිමේන්තුවේ යම්කිසි අමුතු අවස්ථාවක මේක ඉදිරියට ආවා කියලා නෑ. මේක දිග කාලයක් පාර්ලිමේන්තුවේ අදහස් වලින් මතවාද වලින් ගැලපෙන නොගැලපෙන දේශපාලන කණ්ඩායම් දිගින් දිගට සාකච්ඡා කරපු ක්‍රියාවලියක්. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වේදිකාවට එන්නේ මේ අත්නෝමතික ජනාධිපති ධූරයේ අහෝසි කිරීම සඳහා මට ජනවරමක් දෙන්න කියලා. එතකොට එතුමිය එහෙම කියලා ඇවිල්ලා එතුමියගෙන් පස්සේ ආපු හැම අපේක්ෂකයෙක්ම එහෙම කියලා ඇවිල්ලා යම් අවස්ථාවල එතුමිය එහෙම කරනවා කිව්ව නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ඉල්ලාස් වෙලා සහයෝගය දීලා කරගත නොහැකිව දිග කාලයක් සමාජයේ තිබිච්ච මහා ප්‍රශ්නයක් අවසන් කිරීමට ආපු ගමන් මගක්. එතකොට මේක සම්මත කරන දවසේ මේ රටේ මේ විෂය පිළිබඳ දැනුම තියෙන අය පාර්ලිමේන්තුවේ කතා කරපුවා හැන්සාඩ් එකේ තියෙනවා.
දැන් කියන්න බෑ මතක නැහැ කියලා. දැන් කියන්න බෑ දන්නේ නැහැ කියලා. දැන් කියන්න බෑ පත්තරෙන් දැක්කා කියලා. ඒ නිසා මට වෙන විවාදයකට ගියාම ඇත්ත වශයෙන් එතෙන්දි කිව්වා മന്ത്രിවරු දැන් කියනවා කියලා එතුමන්ලා දන්නේ නැහැ කියලා. එහෙනම් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව කවුද දන්නේ නැtei කියන කණ්ඩායම හොයලා පාර්ලිමේන්තුවට එවන්න හොඳ නැහැ. මොකද රටක වගකීම යුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරාට පස්සේ කියනවා නම් අපි දන්නේ නැතුව අත උස්සුවා කියලා ඒක බරපතල ඛේදවාචකයක්. ඒ නිසා ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කරපු කතා හැන්සාඩ් වල තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මතවාදේ විතරක් නෙමෙයි සියලු දේශපාලන පක්ෂ කරපු අදහස්. ජනතා විමුක්ති පෙරමුණ, පොදු ජන එක්සත් පෙරමුණ, ඔය කියන හිටපු ජනාධිපතිතුමාලා, මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්තයා මේ හැම කෙනෙක්ම කරපු කතා තිබෙනවා. මොකද ඒ නිසා කියන්න බෑ දන්නේ නැහැ කියලා. දන්නේ නැති අය ඉන්න පුළුවන්. හැබැයි ඕනම පාර්ලිමේන්තු විෂයකදී ඒ දන්නේ කෙනා ඒ විෂය අධ්‍යයනය කළා තමන්ගේ කණ්ඩායමට කොලයක් මුද්‍රණය කළා බෙදලා දීලා කියනවා මෙන්න මේකට අත ඔසවන්න මෙන්න මේ හේතුව නිසා. මෙන්න මේකට අත ඔසවන්න එපා මෙන්න මේ හේතුව නිසා. ඒ නිසා සියලු දෙනා හැම කරුණම දන්නවයි කියලා අපිට පිළිගන්න බෑ. හැබැයි දන්න කණ්ඩායම අදාළ කරුණු සකස් කරලා දැනුවත් කරනවා. ඒ නිසා දැන් කියන්න බෑ අපි දන්නේ අපිට ඕනි. එහෙම ආවට ගියාට ජාතික සැලැස්ම, ජාතික වැඩපිළිවෙලක්, ජාතික වශයෙන් ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් වල නියෝජිතත්වයක් ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි 19 වෙනි සංශෝධනයෙන් තිබෙන්නේ. අපි කියමු 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ව්‍යවස්ථාව හදනකොට ඒකට විරුද්ධව එන්.එම්. පෙරේරා මහත්මයා, කොල්ලින්නාඩි සිල්වා මහත්මයා පාර්ලිමේන්තුවේ කතා පවත්වලා කිව්වා මේක අත්නෝමතික විධායක තැනකට යන්න පුළුවන් කියලා අනතුරු ඇගවීමක් කළා. හැබැයි ජනවරම දීලා තිබිච්ච නිසා ජනවරම අනුව සුප්‍රීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ජනතාව නිසා ඒ ව්‍යවස්ථාව සම්මත වුණා. පුංචි බාධාවක් කරත් වජිර බඳුමැතිතුමා ඔය කියන සුපිරිසිදු තැනට 19 අරගෙන එන්න බැරි වුණා නේද? හේතුව සම්මත වෙන දවසෙත් එතකොට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මං හිතන්නේ ඔවුන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු කණ්ඩායම සංශෝධන 100ක් විතර අරන් ආවා ඔතන. සංශෝධන සහිතවනේ 19 සම්මත වුණේ. ඒත් එක්කම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ කණ්ඩායමට පොරොන්දුවක් දුන්නා 19 සම්මත කරයින් පස්සේ ඒත් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වෙනි සංශෝධනය එනවා කියලා. මේ පොරොන්දු දෙක මත තමයි මේ කණ්ඩායම එකඟ වුණේ. එතකොට සම්පූර්ණ ඇත්ත. හරි සම්පූර්ණ ඇත්ත. හේතුව 20 වෙනි ඒකනේ මං කිව්වේ. දැන් 20 වෙනි සංශෝධනය අත්‍යවශ්‍යයි. ඒක අපි සාකච්ඡා කළ ඉක්මනට ගෙන ආයුතුයි. මොකද මේකෙදි අංග සම්පූර්ණ නොවීමක් තිබෙනවා. මොකද්ද? ජනමත විචාරණයකින් කළ යුතු ක්‍රියාවලිය දැන් මෙතන සම්පූර්ණ නැහැ. එතකොට දැන් මෙතන තියෙන වෙනසක් කළ යුතුය. ඒකට අපි වාඩි වෙලා වහාම සාකච්ඡා කරලා 20 වෙනි සංශෝධනය ඇති කළ යුතුයි. ඒ ගැන තර්කයක් නැහැ. මොකද එහෙම නැති වුණොත් ඒක අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා මම හිතනවා ඒ ගැන ඇත්ත වශයෙන් අපිට තර්කයක් මතුවන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය වහාම ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. හැබැයි අපේ රටට අවශ්‍ය කරන පාලන ක්‍රමවේදය තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඇති කළේ දිග කාලයක් ඇති වූ මතවාදයක් ඔස්සේ. දවසක මතවාදයක් නෙමෙයි. එතකොට ජාතික වැඩපිළිවෙලක් හැටියට තමයි 19 වෙනි සංශෝධනය ආවේ. ඒකෙදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව ඇති කරපු කොමිෂන් සභාව වලින් ඔබ සඳහන් කරා දක්ෂ නිලධාරියෙක් පිහිටවන්න තිබෙන කාරණයක් ගැන. මේ ඕනෑම ආයතනයක් කරන්නේ මිනිස්සුනේ, මිනිස්සුනේ. එතකොට මිනිස්සු වැඩ කරනකොට අඩුපාඩු වෙනවා. ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු පාලනය කරන්න. එහෙම නැත්නම් හිතාමතා කරන ක්‍රියාවලියන් පාලනය කරන්න ඒකට බාධාවක් නැහැ. අදටත් පාර්ලිමේන්තුවට ඒ බලය තිබෙනවා. යම් කිසි කොමිෂන් සභාවක් අත්නෝමතික ක්‍රියාවක් කරනවා නම් විවස්ථාදායක සභාවට ඒ සම්බන්ධයෙන් බලතල තිබෙනවා. ඒ සඳහන් ක්‍රියා කරන්න පුළුවන්. ඒක ඔය ආකාරයට තිබුණත් වෙන ආකාරයකට තිබුණත් මිනිසුන් විසින් කරන ක්‍රියාවලියකදී එවැනි ප්‍රශ්න මතුවීම ස්වභාවිකයි. ඒකෙන් කියන්නේ ඒක නිවැරදි කරගන්නව මිස අරක අවලංගු කිරීම කළ යුතුයි කියලා. දැන් උදාහරණයකට ගත්තාම කොමිෂන් සභාවලත් මිනිස්සුනේ වැඩ කරන්නේ. අපි කිව්වට යම් යම් මතවාද තියෙන්න පුළුවන්, ගැටුම් තියෙන්න පුළුවන්, අදහස් තියෙන්න පුළුවන්. ඒවා සමනය කිරීම අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළත්, කොමිෂන් සභාව තුළත්, පාර්ලිමේන්තුව තුළත්, ව්‍යවස්ථාදායක සභාව තුළත් ඉඩකඩ මේ ව්‍යවස්ථා සංශෝධනයේ තියලා තියෙනවා කියලා මතක් කරන්න කැමතියි. ස්වාධීන කොමිෂන් සභාව මේ දවස්වල ටිකක් බරපතලව සාකච්ඡා වෙන කාරණයක්. ඇත්තටම මේ කොමිෂන් සභා ස්වාධීනද? ඇතැම් කොමිෂන් සභාවල නියෝජිතයින් සමාජිකයන් හැසිරෙන විදිය උදාහරණයට ගන්නවා. අනෙක් එක මේක සැබෑ උවමනාවකින්ද මේ කොමිෂන් සභාව පිහිටෙව්වේ. මේක බොහොම ජනප්‍රිය කාරණයක් නේ කාලයක් තිස්සේ. ඇතැම් නිලධාරීන්
රාජ්‍ය සේවයේ පරිපාලන සේවයේ අත්දැකීම් තියෙනවා තමයි. ටිකක් වයස් මේ මගේ ප්‍රශ්න නෙමෙයි සමාජයේ මේ දිනවල ගැඹුරින් සාකච්ඡා වෙන කාරණා මම කියන්නේ. ඇතැම් වෙලාවට ටිකක් වයසෙන් වැඩි සමාජිකයින් මේ වගේ කටයුතු කරනවා. ඔවුන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන උදවිය, ඒ කාර්යක්ෂම බව, ඒ ප්‍රශ්න වලට ලබා දෙන උත්තරවල යාවත් කාලීන බව, මේවා ගැන ලොකු සංවාද තියෙනවා. එහෙම බැලුවොත් නමට විතරයි කොමිෂන් සභා. නමුත් මේ වයින් සිද්ධ වුණු කාර්යය ඒ බලාපොරොත්තු වෙන කාර්යමද කියලා මේ වෙලාවේ ලොකු සාකච්ඡාවක් තියෙනවා වජිර අබේවර්ධන මැතිතුමා. මං හිතන්නේ මෙතෙන්දී අපි කාරණා දෙකක් මතුවෙනවා. එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය සුප්‍රීම නිසා ජනතාවගේ යම් මැන්ඩේට් එකක් දුන්නාම ඒ දෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 55 එක වගන්තිය යටතේ බැඳිලා තිබෙනවා. එතකොට මේ 55 එක වගන්තිය බලගන්වනකොට රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් කණ්ඩායම දේශපාලන වශයෙන් එන මොකෝ සුප්‍රීම මහජනතාව නිසා ඒ දේශපාලන වශයෙන් ලැබුණු ජනවරමට අගෞරවණ වෙන පද ක්‍රියාවලියක් සිදු වී යුතුව තිබෙනවා. ඒ ක්‍රියාවලියේදී ඒකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 55 එක වගන්තියෙන් ඒ සඳහා අවශ්‍ය ආවරණය ක්‍රියාත්මක වෙනවා. හැබැයි කොමිෂන් සභාවල වැඩ කරන්නේ තවත් අපේ පුරවැසියන්නේ මිනිසුන්නේ. එතකොට මේ පුජ්‍යලයන් තුල අපිට මේකෙදි මම දරන මතය පක්ෂ මතය වෙනස්, මගේ පුජ්‍යලික මතය වෙනස්. දැන් උදාහරණයකට ගත්තාම ස්වාධීන කියලා දෙයක් ලෝකේ නැහැ. මගේ පුජ්‍යලික මතය. දුර්වල මිනිසුන්ගේ වචනයක් තමයි ස්වාධීන කියන්නේ. දුර්වල මිනිසුන්ගේ ශබ්දකෝෂයේ තිබෙන ශක්තිමත් වචනයක් තමයි ස්වාධීන කියන එක. ඒ නිසා ඒ දුර්වල මිනිසුන්ගේ ශබ්දකෝෂයේ තිබෙන ශක්තිමත් වචනයට ස්වාධීන කියන වචනයට නිර්වචනය වෙනස්. ස්වාධීන කියලා දෙයක් ලෝකේ නැහැ. මිනිස්සු උප්පත්තියෙන් ලෝකයේ වර්ණයකට, පාටකට, ජාතියකට කොහෙට හරි අයිති වෙනවා, භාෂාවකට අයිති වෙනවා. එතකොට එවන් ලෝකයේ තිබෙන ක්‍රියාවලියකදී අපි හදනවා ස්වාධීනයි. ස්වාධීන කියලා දෙයක් නැහැ ලෝකේ. ඒ නිසානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 55 එක වගන්තිය තියෙන්නේ. ඒ කියන්නේ ජනවරමෙන් ලැබෙන ක්‍රියාවලිය ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරාම අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝගයට යටත්ව ලේකම්වරයා අමාත්‍යාංශය හැසිරවීමට බැදී ඇත්තේ. දැන් මේ ක්‍රියාවලිය නිසා ස්වාධීන කොමිෂන් සභා සහ මතවාදයක් සමාජය තුළ පැන නැගුණා. ඒක 1994 ඉඳලා 2015 ජනවාරි 8 වෙනිදාකම් ආවා. ඒ එද්දි විවිධ දේශපාලඥයන් මතවාද අදහස් කිව්වා. එතකොට ඒ නිසා තමයි ඊට පස්සේ පාර්ලිමේන්තු වෙන 225 සමහර වෙලාවට ජීවිතේට පාලනයක් කළ නොහැකි කණ්ඩායම් වලට පවා අවස්ථාවක් උදා වුණා තමන්ගේ අදහසුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් කරගන්න. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරු දෙයක්. ඒ කියන්නේ පාලනය කරන කණ්ඩායමේ මතය වෙනුවට පාලනය නොකරන කණ්ඩායමේ අදහසුත් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වුණා. දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ සියලු දෙනා කැමැත්තෙන්. දැන් කියන්න බෑ මේ අත උසපු අයට නෑ මම මේකට පක්ෂ නෑ කියලා. එතකොට 225 ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වෙනවා නම් 222ක් අත උස්සලා මේ 19 වෙනි සංශෝධනය. ඒ නිසා මේකේ තිබෙන අඩුපාඩු සකස් කරගත යුතුයි. අඩුපාඩු සංශෝධනය කළ යුතුයි. ජනමත විචාරණයකින් කළ යුතු ක්‍රියාවලියන් කළ යුතුයි කියන තැන මම දේශපාලඥයෙක් හැටියට ඉන්නවා කියලා කියන්න කැමතියි. අපිට වැඩසටහන ආරම්භක කාලයේම 19 වෙනි සංශෝධනය පිළිබඳව සාකච්ඡාවට යන්න උනා. හේතුව මේ ආණ්ඩු පිහිටුවද්දී කණ්ඩායම් එකිනෙක හමු වෙද්දී සහයෝගය දෙද්දී මොන වගේ තත්වයක්ද කියන කාරණේ. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ මේ වෙලාවේ උත්සාහය මොකක්ද වජිර අබේවර්ධන මැතිතුමා? ඇත්ත වශයෙන් අපි ජනතාව වේගෙන් දැනුවත් කරමින් ඉන්නවා. එකක් පහුගිය කාල සීමාව ඇතුළත අප විසින් පාලනය කරන අවස්ථාවේදී ජනතාවට අපි දීපු ක්‍රියාවලිය ආරක්ෂාව දැන් උදාහරණයක් හැටියට ගත්තාම රාජ්‍ය සේවකයන්ගෙන් ගන්නකො රාජ්‍ය සේවකයන්ට නිදහසෙන් පස්සේ රුපියල් 10000 කියන වචනේ පාවිච්චි කරාට සමහර අයට රුපියල් 40000ක් නේ වැඩි වෙන්නේ. සමහර අයට රුපියල් 25000ක් නේ වැඩි වෙන්නේ. එතකොට එහෙම පඩි වැඩි කිරීමක් කරපු පාලන යන්ත්‍රයක් අපි බලාපොරොත්තු උනේ රාජ්‍ය ආන්ත්‍රණයේ තිබෙන ඔහුගේ දැනුම පළපුරුද්ද හැකියාව සහ අනෙකුත් ක්‍රියාවලියන් වලට යම්කිසි මුල්තැනක් දීලා ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනගන්න. එතකොට අපි රාජ්‍ය ආන්ත්‍රණයට මේ ක්‍රියාවලිය දුන්නෙම ශක්තිමත් දැනුම තිබෙන ආර්ථිකයක් හසිරවීම සඳහා අවශ්‍ය කරන පිරිසක්. අද මේ පිරිස දිහා බැලුවොත් මේ පිරිස බරපතල ගැටලු රාශියකට මුහුණ දෙමින් ඉන්නවා. ඒ අය ඊටාම එයාගේ දැනුම පළපුරුද්ද පාවිච්චි කිරීම
සීමා වෙලා තිබෙනවා. සමහර උන්ගේ දැනුම පළපුරුද්ද උන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කිරීමට නොහැකි තත්යකට පත් වෙලා තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලිය දැන් ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය බලන්නේ රාජ්‍ය ආන්ත්‍රණයත් හරියට නැවත අවශ්‍ය කරන තැනට ගොනු කරමින් ඒ වගේම රටේ ආර්ථිකයට කළා තිබෙන බරපතල ප්‍රශ්නය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ මාධ්‍ය ආයතනය. මේ මාධ්‍ය ආයතනයේ උදාහරණයක් හැටියට කල්පනා කරොත් පෙබරවාරි මාසේ, මාර්තු මාසේ, අප්‍රේල් මාසේ, මැයි මාසේ මේ දක්වත් පහුගිය රට ලොක්ඩවුන් කළ තියෙන වෙලාවේ මේ මාධ්‍ය ආයතන මහා අති විශාල මෙහෙවරක් කරානේ. ඔබේ මාධ්‍ය ආයතන සහ ඔබ පඩිනඩි ලබන්නේ රටේ තිබෙන යම් යම් ලැබෙන මේ ආයතන වලට ලැබෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්නේ. ඒවා ඉන්නේ අපේ මේ මාධ්‍ය ආයතන දුවන්නේ. එතකොට මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඔබට ඒවා ලැබුණේ නැහැ නේ. එතකොට ඒවා නොලැබුණාට ඔබ ජාතික මෙහෙවර හරියටම කළානේ. දැන් එහෙනම් මේ ජාතික මෙහෙවරෙන් පස්සේ හරිනම් මේ රටේ මාධ්‍ය ආයතන වලට පහුගිය පාලන යන්ත්‍රය තුල දෙන්න එපැයි අඩු ගානේ මිලියන 25කවත් ග්‍රාන්ට් එකක් තෑගි මුදලක්. ඒ කියන්නේ ඔබට දැන් ලක්ෂ 500ක් නම් ඔබට මේ මාසේ තිබුණේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔබට ලක්ෂ 50ට බැස්සනේ. එතකොට ඔබේ පඩිය භාගයට වැටුණානේ. එතකොට රජයේ යුතුයකම තමයි හරිනම් ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම මාධ්‍ය ආයතන වලට ඒ අඩු වැඩි වශයෙන් ඉන්න කාර්ය මණ්ඩල දිහා බලලා අඩු ගානේ ලක්ෂ 250ක විතර තෑගි මුදලක් දෙන්න එපා ග්‍රාන්ට් එකක් ඔබට ඔබේ ආයතන පවත්වාගෙන යන්න. අද මේ මාධ්‍ය ආයතන කඩාගෙන වැටලා තියෙන තත්ත්වය දිහා බැලුවාම ඔබ සමහරලාට එහෙම කියන එකක් නැහැ. ඔබේ වක්කීමක් තියෙන ඔබේ රස්සාවත් ඔබේ ආයතන වල වක්කීමත් ආරක්ෂා කරගන්න. නමුත් අපි සත්‍ය දන්නවා මාධ්‍ය ආයතන වල වැඩ කරන සියලුම දෙනා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ප්‍රාදේශීය වාර්තාකරුවන් සියලුම දෙනා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. බලන්න ඒ අයගේ ඒ අයට ඔබට නිවුස් එකක් දුන්නාම ඔබ නිවුස් එක ප්‍රචාරය කරාම ඒ අයට ගෙවන්න තියෙන මුදල මාස 5-6 ඇරියස් වෙලා උන් මේ රටේ විශාල බරපතල ඛේදවාචකයට මුහුණ දෙලා ප්‍රාදේශීය වාර්තාකරුවන් net FM ආයතනයේ පමණක් නෙවෙයි සමස්ත රටේ සියලුම මාධ්‍ය ආයතන බරපතල අසරණ තත්ත්වයකට පත් වෙලා උන්ගේ පවුල් ඊටාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා. ඒකෝට බලන්න මෙතනින් පටන් ගන්න ක්‍රියාවලිය දිහා බැලුවා මෙතනින් පල්ලෙහාට යන තැන දක්වා ලෝකයේ ආර්ථිකය මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලියන් වලට ගමන් කරාම බලන්න ලෝක බැංකුව නිවේදනය කරනවා ඉස්සෙල්ලා මේ රට තිබුණා මැදි ආදායම් රටක් හැටියට. ඒක දැන් සති කීපයකට වාර්තා කරනවා අඩු මැදි ආදායම්ලාභී රටක් හැටියට. ඒකෝට බලන්න ඒ ලයිස්තුවේ තිබුණේ උදාහරණයක් හැටියට ගත්තාම සුඩානයයි ඇල්ජීරියාවයි. බලන්න ඒකට ඇතුල් වෙනවා ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව. බලන්න මෙතෙන්ට ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව ඇතුල් කරන්න මාස 6ක් යනකොට ඇතුළත් වෙනවා ලෝක බැංකු වාර්තාවේ ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව මොකටද වාර්තා වෙන්නේ බංකුලොත් රාජ්‍යයක් හැටියට. ඒ නිසා මේ බංකුලොත් රාජ්‍යයෙන් නැති වෙන මහජනයා මගේ දිස්ත්‍රික්කේ ගත්තොත් කොග්ගල නිදහස් වෙන්ද කලාපේ 30000ක් වැඩ කරන තැන 8000ට වැඩිලා තියෙනවා. 22000ක් ගෙදර ගිහිලා තියෙනවා. බෙන්තර පාලම ළඟ ඉඳලා ගොවියපාන කියන්නේ මගේ දිස්ත්‍රික්කේ සීමාව කිලෝමීටර් 67ක්. මේ කිලෝමීටර් 67ෙම තියෙන සංචාරක ව්‍යාපාරي ත්‍රිරෝදරත රියදුරාගෙන් පටන් ගත්තාම ගයිඩ් කෙනෙක්ගෙන් පටන් ගත්තාම හෝටලේ වැඩ කරන සේවකයන්ගෙන් පටන් ගත්තාම ලක්ෂයක විතර රැකියා අහිමි වෙලා තිබෙනවා. ඊටාම අසරණ අහිංසක තත්ත්වයට පත් කරලා තිබෙන සමාජයක් කොහොමද සුවපත් කරන්නේ කියන අභියෝගය එක්සත් ජාතික පක්ෂයේ බාර අරගෙන තිබෙනවා. අපි නොවරදින්න කියනවා. ඔබ හෙට අපේ පාලනයන් තිබෙන්නේ ඔබේ ගාස්තු සියල්ලම ගෙවෙනවා. ඔබේ මේ රටේ තිබෙන සෑම මාධ්‍ය ආයතනයකටම ඒ ලැබිය යුතු ග්‍රාන්ට් එක, ඒ ලැබිය යුතු තෑග්ග ඔබට නිකන් නෙමෙයි තෑග්ගක් දෙන්නේ. ඔබ කරා මහා මෙහෙවරක්. ඇයි කොරෝනා මහා යුද්ධය ආවහම ඔබ තමයි දැනුවත් කරේ මහ ජනතාව. එළියට බහින්න එපා, යන්න එපා. අහවල් තැන මෙහෙම ඉන්නෝ. මොකද ඔබේ මාධ්‍ය ආයතන දෙන පණිවිඩය තමයි ඔවුන් නිවෙස් වල ඉඳගෙන අහගෙන හිටියේ. ඒ නිසා තමයි රට ආරක්ෂා වුණේ. ඔබට ග්‍රාන්ට් එකක් දෙන එක පෞසිද්ධ වෙන්නේ නැහැ. ඔබට ග්‍රාන්ට් එකක් දෙන්නේ මේ අල්ලසක් හැටියට නෙමෙයි. ඔබ කර මෙහෙවරට. ඔබට මේ මාධ්‍ය ආයතන වලට තිබුණු ලක්ෂ 1000ක ඇඩ්වර්ටයිස්මන්ට් තිබ්බනම් ලක්ෂ 100ට වැටුණා. ලක්ෂ 200ක ඇඩ්වර්ටයිස්මන්ට් තිබුණා නම් ඔබට ලැබුණේ ලක්ෂ 10යි. එතකොට ඔබට මේ ආයතනේ දුවන්න විදියක් නැහැ. ඔබේ ප්‍රාදේශීය නියෝජිතයෝ එවන තොරතුරකට ඔවුන්ගේ කාලය ගත කළා ඔවුන්ගේ ශ්‍රමයට අවශ්‍ය කරන තොරතුරට අවශ්‍ය කරන මුදල ඔහුට ලැබුණ නැත්නම් ඔහුගේ දරුවා ඔහුට ජීවත් කරන්න බෑ. ඒ නිසා මම අහගෙන හිටියා මේ ඉන්න අතරේ ඔබ නිවුස් එක කියන මුදු ප්‍රශ්නේ.
ඒ කවුරු හරි මුහුදුරාල දන්න කෙනෙක් මගේ ඉඳලා ඔබේ නියෝජිතයෙක් කියනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්න වගේම දැන් ඌරවත්ත පාලමලන් ඉඳලා ගාල දක්වා ප්‍රදේශයේ මුහුදුරාල මුහුද ආවා කියලා. ඔබේ පණිවිඩය දුන්නාම ජීවිත දහස් ගණනක් ආරක්ෂා වෙනවා. බලන්න ඒක තේරුම් ගන්න බැරි පාලන යන්ත්‍රයකට මාධ්‍ය ආයතන මේ රටේ වැඩ කරොත් මං හිතනවා මාධ්‍ය ආයතන වල ඉන්න අයටත් මහා ඛේදනීය තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා මතක් කරන්න කැමතියි. ඔබ කියපු කාරණාවලට මම එකඟයි. ඔබ කිව්ව ඇත්ත. ඒක තමයි වර්තමාන තත්වය. නමුත් අපි කාටද වජිර අබේවර්ධන මැතිතුමා ඇඟිල්ල දික් කරන්නේ? අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තිබුණා නම්, ආර්ථිකය ශක්තිමත් වුණා නම් මේ ප්‍රශ්න දැන් සමහර ලාවට එක කාලයක සංචාරක ක්ෂේත්‍රය දුවන්න බෑ. තව කාලයකට කර්මාන්ත දුවන්න බෑ. තව කාලයකට තව කොයි හරි බිඳ වැටීම් තියෙනවා. බිඳ වැටෙන තැනට අනෙක් තැන් වලින් උදව් කරන්න තිබුණා නම් ඒක හරිනේ. දැන් මේ ආර්ථිකයක් දුවන්නේ නැතුව අපි කාටද මේ ඇඟිල්ල වැරදි සම්පූර්ණ වැරදි. මම පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. මම පොඩ්ඩක් කියනනම් උදාහරණයක් ඇටියට බලන්න ඇමරිකාවේ ලක්ෂ ගාණක් මැරෙනකොට මම දේශපාලඥයෙක් නිසා මම කියවලා බැලුවා අන්ලෝඩ් කරලා බැලුවා ඇමරිකාව මොකක්ද අරන් තියෙන පියවර කියලා. මගේ පුජ්‍යලික කල්පනාව ලෝකෙ ඉස්සෙල්ලම නැගිටින ජාතිය කවුද? ඇමරිකාව. ඇයි? ලක්ෂ ගාණක් මැරෙනකොට ඒගොල්ලන්ගේ මුදල් රෙගුලාසි වෙනස් කළා. පිටු දහස් ගණනක ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළා. බලන්න යුරෝපේ සම්පූර්ණයෙන් මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරගෙන යනවා. මුදල් රෙගුලාසි වෙනස් කරගෙන යනවා. ආසියාවේ ගොඩක් රටවල් වෙනස් කරගෙන යනවා. ශ්‍රී ලංකාව හිතලවත් නැහැ. එතකොට බලන්න දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ උදාහරණයක් හැටියට ගත්තාම මිලියන ගණනක් පිය ගියාට පස්සේ ලෝකේ ඉස්සරහට ගියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එදා ගිහිල්ලා ශ්‍රී ලංකාවෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතුවා. රාජ්‍ය නායකයෙක් හැටියට නෙමෙයි ඇමතුවේ. ලොකු කතාවක් කරේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වේ බුදුදහම අනුව නහි වේරේන වේරාණී සම්බන්තිද කුදාචනං අවේරේනච සම්බන්තී කියන මේ ගාථාව කියලා එහි තේරුම කියලා ඔහු ලෝකෙට ජපානයට කරදර කරන්න එපා, ජපානයට බෝම්බ හෙලන්න එපා කියලා දීපු පණිවිඩයෙන් මුළු ලෝකෙම අවධානය ශ්‍රී ලංකාවට යොමු වුණා. අදත් ජපානයේ ඇයි ගරු කරන්නේ ශ්‍රී ලංකාවට? අද ගරු කරන්නේ එතුමා එදා කරපු ප්‍රකාශ නිසා. බලන්න මේ රටේ රාජ්‍ය නායකගේ පිළිරුවක් ලෝකේ රටක තියලා තියෙනවා නම් ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පිළිරුව විතරයි. එතනින් යන ජපනෙක් හිස නමල යන්නේ. එතනින් යන ජපනෙක් නැගිටලා යන්නේ. ඇයි? ඒ ජාතියට කරපු මෙහෙවර. බලන්න ඒකෙන් ලැබුණු තෑග්ග මේ රටට අසීමිතයි. ඒතකොට බලන්න මේ සිද්ධිය ඇති වුණාම අපි ලෝකෙත් එක්ක වැඩ කරනවද? අපි ලෝකෙත් එක්ක ඉස්සරහට හිටගෙන ඉන්නවද? අපි ලෝකෙත් එක්ක හිටගෙන නැහැ. අපි ලෝකෙත් එක්ක ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන ලෝකෙ තිබෙන ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි, කම්මල වෙච්ච එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ නිසානේ රනිල් වික්‍රමසිංහ නායකතුමා මෑතක මම දැක්කා කියනවා රුපියල් බිලියන 500ක් පුජ්‍යලිකාංශයට පොම්ප කරන්න. මේ ඔබට ආදරයට නෙවෙයි කියන්නේ, රටට ආදරයට. ඔබට පුජ්‍යලිකාංශයට අපි සල්ලි දෙන්නේ ඔබට ආදරයට නෙවෙයි, අපේ ආණ්ඩුවට තියෙන ආදරයට. ඔබට සල්ලි දුන්නාම ඔබ පඩි ගෙවනවා, ඔබ EPF ගෙවනවා, ETF ගෙවනවා. ඔබේ ආයතනවල සේවකයෝ වැඩ කරනවා, පඩි නඩි ගන්නවා. ආණ්ඩුවට තියෙන බරක් අඩු වෙනවා. ආණ්ඩුවේ රජයේ සේවකයෝ ලක්ෂ 15යි. පුජ්‍යලිකාංශය තව 6.5 මිලියන් විතර ඉන්නවා, ලක්ෂ 65ක් විතර. එතකොට ඒ අය ජීවත් වෙන්න ඕනේ. ඒ අය කරදරයක් වුණාම ආණ්ඩුවට බරක් වෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ලක්ෂ 65ක් විතර ආණ්ඩුවට බරක් වෙලා. ඇයි? නිසි ආර්ථික දර්ශනයක් නැහැ. නිසි ඉලක්කයක් නැහැ. නිසි ක්‍රියාදාමයක් නැහැ. මේ වෙනකන් ලෝකෙ මොකද්ද කරන්න කියලා හිතලවත් නැහැ. එහෙනම් ශ්‍රී ලංකාව මේ මාස 6 ඇතුළත මේ පළවෙනි කොරෝනා සිද්ධියෙන් පමණක් නෙවෙයි ආර්ථිකෙ බිම දැම්මේ. ජනවාරි මාසයේ ඉඳලා ගත්තොත් ආර්ථිකය හරියට හැසිරෙන්නේ නැහැ. ආර්ථික ඉලක්ක හරියට කල්පනා කරේ නැහැ. ලෝකයේ ඇති වෙන තත්ත්වයට මුහුණ දී යුතුයි කියලා හිතුවේ නැහැ. බලන්නකෝ අපේ පක්ෂය මේ ඇති වෙන සිද්ධිය ගැන මම දකිනවා පාර්ලිමේන්තුවේ අපේ පක්ෂ නායකයා 2017 දී කියනවා ලෝකයේ මීළඟ ව්‍යසනය ඇතිවිය හැක්කේ මේ තත්වයක් ඇති වෙන බව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා කියනවා ඒ සඳහා අපි ලෝකේ සූදානම් කරගන්න ඕනේ කියලා. ඒ නිසා යුද්ධයක් නෙමෙයි ඇති වෙන්න පුළුවන්. අද බලන්න මේ ඇති වූ තත්වයට මුහුණ දෙන්න ලෝකේ සූදානම් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව සූදානම් වෙලා නැහැ. ඒකෝට ශ්‍රී ලංකාව ලෑස්ති නැත්තම් ඔබේ මාධ්‍ය ආයතනට බැරි නම් හරියට කෙලින් හිට ගන්න. ඔබේ මාධ්‍ය ආයතන දැන් ඔබේ සාක්කුවේ තියෙන සල්ලි වලින් දුවනවා නම් කොච්චර කල් දුවන්න පුළුවන්ද? ඔබ සාක්කුවේ තියෙන සල්ලි වලින් පුළුවන් තරම් කල් එයි. බැරි වුණාම ඔබ නවතී. ඒ නිසා දැන් ඔබ දුවන්නේ ඔබ කියන එකක් නෑ. ඔබේ මාධ්‍ය ආයතන ආරක්ෂාවට ඔබ කියයි ඔබේ ප්‍රධානීන්ගෙන් දොස් අහන්න බැරි නිසා ඌ අපිට කොහම හම්බෙලා තියෙන්නේ කියලා. අපි දන්න ඕනේ ඇත්ත. සත්‍ය අපි දන්න ඕනේ. ප්‍රාදේශීය වාර්තාකරු අපිට හම්බෙන්න ඕනේ. අනේ සර් මාස 3කින් හම්බුන්නේ නෑ.
මාස 5කින් හම්බුන්නේ නැහැ. මාස 6කින් හම්බුනේ නැහැ. ඉතින් බලන්න හොඳම උදාහරණේ ඔබට ඔබේ ආයතනය තුල අපිට බැරි නම් ඔබව නැගිටවන්න. කොහොමද අප රටක් නැගිටවන්නේ? ඔබ රටක් ආරක්ෂා කරන්නේ. ඔබේ ආයතනේ පමණක් නෙමෙයි මේ රටේ මාධ්‍ය ආයතන රටක් ආරක්ෂා කරන. ආණ්ඩුවක් නෙමෙයි පෙබරවාරි මාසේ අප්‍රේල් මාසේ මැයි මාසේ ක්‍රියා කරේ. ඒකයි මම වරක් ආවහම කිව්වේ වැඩසටහනකට අපරාධේ පොඩි දෙයක් හිතන්න තිබුණා. කැලෙන්ඩරේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ මැයි මාසේ තිබුණේ නැහැ කියලා හිතන්න තිබුණා. කැලෙන්ඩරේ මේ මාස තුන තිබුණේ නැහැ කියලා හිතලා ඔබේ ආයතන වල ඒකින් කියන්නේ නැහැ ඔබේ පඩිනඩි ගෙවන්නේ නැහැ කියලා. ඒකින් කියන්නේ නැහැ ඔබේ යම්කිසි ස්ථිර තැන්පතුවක් බැංකුවේ තියෙන එකට පොලිය දෙන්නේ නැහැ කියලා. අන්නේ බර ආණ්ඩුව ගන්න ඕන. කැලෙන්ඩරේ අප්‍රේල් මැයි මාර්තු තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියලා සලකන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් දුවන්නේ? බලන්න චන්ද්‍රිකා මැතිනිය පැය භාගයක් ඔර්ලුසු කරකුවානේ. ආර්ථිකයට ලාභ සහ පාඩු කොච්චර වුණාද කියලා බලන්න. වාසි කොච්චර වුණාද බලන්න. එතකොට එහෙම ක්‍රියාවලියක් පිළිබඳ අවබෝධයක් නැති පාලක යන්ත්‍රයක් කොහොමද රටක් දුවන්නේ? ඒ නිසා ඔබ මම හිතනවා මේ මැතිවරණ සමයේදී මේ රටේ සමස්ත ජනතාව සීබුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. රාජ්‍යාන්ත්‍රණය පමණක් නෙවෙයි පෞද්ගලික අංශයත් බරපතල ලෙස මහා ඛේදවාචකයට මුහුණ දෙලා තියෙනවා. අඩු ගානේ දුප්පතාට දුප්පත් නිසා සල්ලි ඉල්ල ගන්න පුළුවන්. අද පෝසතා බරපතල ඛේදවාචකයට මුහුණ දීලා පෝසතාට ඉල්ලන්න විදියක් නැහැ. මම මෑතක ඉක්කඩුවේ සංචාරක හෝටල් හිමියෙක්ගේ හෝටලයක ගිහලා සාකච්ඡාවක් පැවැත්තුවා. එතුමා අවුරුදු 40ක් විතර හෝටල් ව්‍යාපාරේ ඉන්න මහත්තයෙක්, වැදගත් මහත්තයෙක්. මම වාඩි වෙලා ළඟින් කතා කරා. මම ඇහුවා කොහොමද තත්ත්වේ? සර් අපිට කියන්න විදියක් නැහැ. මිනිස්සුන්ට මිනිස්සු හිතනවා මං විලායකක් නිසා මට සල්ලි ඇති කියලා. මගේ බැංක් කාඩ් එකේ රුපියල් 7000 මං කාඩ් දෙකෙන් මාරු කර කර ඉන්නේ. මට රුපියල් 7000ක් දාගන්න විදියක් නැහැ. වෙනදා මේ මහත්තයා ගියාම හොඳට තේ දීලා සලකන මහත්තයෙක්. අපිට තේ ඕන නැහැ. අපි ගියේ සාකච්ඡාවට. නමුත් මට දැනුණා, මට හැඟුණා මේ මහත්තයාට ආපු අපේ 30 40කට තේ කෝප්පයක් දෙන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඒකට මේ මහත්තයා කියනවා අපිට ඉල්ලන්න බෑ, මිනිස්සු විශ්වාස කරන්නේ අපිට නෑ කියලා. නැති අය ඉල්ල ගන්නවා, තියෙන අය ඊට වැඩි අසරණ තත්යකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මං හිතනවා ඔබේ මාධ්‍ය ආයතන ප්‍රධාන වගකීමක් සත්‍ය රටට හෙළි කිරීම. සත්‍ය හෙළි කරන්න කිසිම මාධ්‍ය ආයතනයක් බය යුතු නැහැ. ඔබ සත්‍ය හෙළි කරා. ඔබ කොරෝනා අවස්ථාවේදී සත්‍ය හෙළි කළා. මහජනය ආරක්ෂා කරා. ඔබ කෑ ගැව්ව නිසා, ඔබ කරුණු කිව්ව නිසා, ඔබ කිව්ව නිසා තමයි මහජනය ආරක්ෂා වුණේ. එතකොට ඔබට ඒකයි අර මම කිව්වේ ඔබේ ආයතනේ පැත්තකට දාන්න. මාධ්‍ය ආයතන මේ රටේ සියල්ලක් මහා විශාල කාර්යභාරයක් කරා. ඒ කාර්යභාරයේදී සමහරලාට ඔවුන් වැඩට ආවේ අනිත් අය වැඩට ආවේ නැති වුණත් ඔවුන් වැඩට ආවේ ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා. එතකොට එහෙම ඇවිල්ලා කරපු මිනිස්සු තමන්ගේ දරුපවුල ජීවත් කරන්න බැරි තැනකට තල්ලු කරලා තියෙනවා නම් එතනින් එහාට මොන කතාවද? ඒ නිසා කරුණාකරලා මම හිතනවා ඔබත් ඔබේ මාධ්‍ය ආයතනත් රටේ සමස්ත මාධ්‍ය ආයතනත් කල්පනාවෙන් තමන්ගේ අනාගතය ගැන හිතලා ක්‍රියා කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය ඒ වගකීම බාර ගන්න පුළුවන් නිසා තමයි අපි කියන්නේ අපිට පුජ්‍යලික ප්‍රශ්නයක් නැහැ. මේ රටේ වැටිච්ච ආර්ථිකය අපි නියත වශයෙන්ම අපිට මාස 3ක් හොඳටම ප්‍රමාණවත් අපි දවස් 100ක් අරගෙන දවස් 100 ආණ්ඩුවකදී අපිට පුළුවන් නම් රුපියල් 10000ක් වැඩි කරන්න. අපිට පුළුවන් නම් දවස් 100 ආණ්ඩුවකදී සෑම ග්‍රාම සේවා වසමටම ලක්ෂ 10 වැඩසටහන් 14000ක් ක්‍රියාත්මක කරන්න. අපිට පුළුවන් නම් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සියල්ලක් අඩු කරලා බංකොලොත් වෙච්ච රාජ්‍යයක් අරගෙන ක්‍රියාත්මක කරන්න. ඒ කරේ මැජික් එකක් නෙමෙයි. ඒ කරේ ලෝකෙත් එක වැඩ කිරීමක්. ඒ නිසා ඔබ මම හිතනවා ඔබ ඔබට අවංක වෙන්න, අපි අපිට අවංක වෙමු. එතකොට රට බේරෙයි. හොඳයි වජිරාභිවර්ධන මැතිතුමා සඳහන් කළේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්වය. මෙතනින් එහාට ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන දෙයයි කාරණය. කවුරු ආණ්ඩු කරත් කවුරු පාලන බලයට ආවත් මෙතනින් එහාට ගොඩනගන්න තියෙන එහෙම නැත්නම් ඉදිරියට තියෙන ආර්ථික අභියෝගය තමයි ඔබ පැහැදිලි කළේ. එහෙමනම් ඒ ආර්ථික අභියෝගය ජය ගන්න ඒ කණ්ඩායම් වලට මොන වගේ ශක්තියක්ද තියෙන්නේ? අපි මේ විරාමයෙන් පස්සේ කතා කරනවා. ආයමත් මාස 3කින් මේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිමත් වෙන්න මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයක් ඉතුරු කරගත්තද කියන කාරණය වජිරාභිවර්ධන මැතිතුමාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අපි විරාමයක් ලබා ගන්නවා. බැලුම්ගලින් නොකී කතා net fm unlimited හොඳයි අපි නැවතත් net fm unlimited සමග එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය වජිරාභිවර්ධන මැතිතුමාත් එක්ක අපි unlimited සංවාදයේ ඉදලා ඉන්නේ. ඔබතුමා වර්තමානයේ තියෙන ආර්ථික
අපහසුතාව ආර්ථික බිඳවැටීම පිළිබඳව කතා කළා. එක්සත් ජාතික පක්ෂයක් තුළ එක්සත් ජාතික පක්ෂ රාජ්‍යයක් තුළ මාස 3ක් ඇතුලේ මේ තත්ත්වය ගොඩනගා ගන්න හැකියාව තිබෙනවා ඔබතුමා සඳහන් කළා. විරාමයට යන්න කලින් මගේ ප්‍රශ්නේ උනේ එහෙම ගොඩනගා ගන්න මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයක් ඉතුරු කරගෙනද තියෙන්නේ? ඇත්ත වශයෙන් ඒකට මම අර පොඩි කොටසක් තව එකතු කරලා ඔබ එක්සත් ජාතික පක්ෂ කීපයකට මම පිළිතුරක් දෙන්න. ඇත්ත වශයෙන් ඔබ අපි කල්පනාවෙන්ම කළ යුතු කාරණයක් තමයි උදාහරණයක් හැටියට මේ මම අර කිව්වා මාධ්‍ය ආයතන ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය බලන්න මේ කොරෝනානේ. කොරෝනා එකේදී මම දැක්කා රනිල් වික්‍රමසිංහ නායකතුමා කියනවා ඒක මේ හදිසි අවස්ථාවක් ලෙස සලකලා සුවිශේෂ දීමනා ගෙවන්න ඕනේ. බලන්නකෝ අපි 2017 මහා ගංවතුර ආවහම ඔබ දන්නේ මගේ දිස්ත්‍රික්කයේ තේකම්මල් හිමියන්ට විතරක් දුන්නා ලක්ෂ 5000ක්. නැවත ගන්න නෙමෙයි තෑග්ගක් දුන්නේ. මොකද දන්නවද මේ තෑග්ග දුන්නේ? ඒ තේ ෆැක්ටරි සමහර ඒවා වතුරට යට වුණා. එතකොට ඒගොල්ලන්ට ගොඩ එන්න අපි දුන්නා ලක්ෂ 5000ක්. මගේ ළඟ තියෙන ලයිස්තුව. එතකොට බලන්න කොරෝනා එක ආපු වෙලාවේ ලෝකෙන් ග්‍රාන්ට් එකක් අරගෙන ලෝකෙන් තෑගි මුදලක් අරගෙන ඒ තෑගි මුදල ඔබට බෙදලා දෙන්න ඕන. දැන් මට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ වෙලාවේ දුන්නා ඩොලර් මිලියන් 3ක ග්‍රාන්ට් එකක් මගේ මිනිස්ට්‍රි එකට. මම ග්‍රාන්ට් එක බෙදුවා. ඒ කියන්නේ නැවත අය වෙන්නේ නැහැ නොමිලේ. තෑගිනේ මගුල් ගෙදර ගියාම කවරේ දාලා දෙනේම ආපහු ගන්නෙ නෑනේ තෑග්ගක්. එතකොට බලන්න ඒක හසුරවන්න බැරුව කොහොමද අප්ප ජාතියක් ගමන් කරන්නේ. ඒ නිසා මම ඒ ගැන ඊට වැඩි කියන්නේ ඔබ සඳහන් කරේ එක්සත් ජාතික පක්ෂය ගැන. ඔව්. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු දවසේලා මහා බල සම්පන්න දේශපාලන පක්ෂයක්. විවිධ අවස්ථාවල මේ පක්ෂයේ ඉන්න ඇතැම් පිරිස් තමන්ගේ තිබෙන පුජ්‍යලික අදහස්, පුජ්‍යලික මතවාද පක්ෂයේ මතවාදයක් බවට ඇතුළත් කර ගැනීමට අසමත් වුණාම ඔහු තනි වෙනවා. ඔහු අකර්මණ්‍ය වෙනවා. ඔහු එතකොට උත්සාහ කරනවා රයිට් මට පුළුවන් මගේ මතවාදයේ තනියම සමාජගත කරන්න කියලා එළියට බහිනවා. දැන් ඕක පළවෙනි පාරට නෙමෙයි බහැලා තියෙන්නේ. 1952 බණ්ඩාරනායක මහත්තයා බහිනවා. එතෙන් පටන් දිගටම ওই වගේ අවස්ථාවල පිට වෙනවා. හැබැයි කවුරු බැස්සත් එක්සත් ජාතික පක්ෂයේ එකක් අපි ජනතාවට කියනවා. එක්සත් ජාතික පක්ෂයේ මූලික පදනමක් තියෙනවා. අපේ පදනම සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලි සියලු ජාතීන්ට ගරු කරන සියලු ජාතීන්ට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිගත් දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එතකොට ඒකේ අනන්‍යතාවයට කවුරු හරි බාධා කරන්න આવොත් එයා එතනින් පිට වෙන්න ඕන. දැන් net FM ආයතනට ආවේනික වූ ලක්ෂණ තිබෙනවා. ඒ ආවේනික වූ ලක්ෂණ වලට මෙතෙන්ට කවුරු හරි පැමිණෙන සේවකයෙක් ක්ලාස්ටි කරොත් මේක වෙනත් මාර්ගයකට ගෙනියන්න ඔහුට මෙතනින් පිට වෙන්න වෙනවා. ඒක සාමාන්‍ය කරුණක්. එතකොට එක්සත් ජාතික පක්ෂය දැන් එහෙම පිරිසක් පක්ෂයට හානි කරා දිග කාලයක්. උදාහරණයක් හැටියට අපි ජනාධිපති අපේක්ෂකයා තෝරගත්තා 2014. කවුද තේරුවේ? එක්සත් ජාතික පක්ෂද? නෑ. තේරුවේ මේ රටේ මාදුළුවාවේ මහානායක ස්ථවිරයන් වහන්සේ මූලාසනයේ වාඩි කළා. ජනතා යුක්ති පෙරමුණ දකුණු පැත්තේ වාඩි කළා. චන්ද්‍රිකා කුමාරතුංග තව පැත්තක වාඩි වෙලා මේ රටේ සංවිධාන 80ක් විතර වාඩි වෙලා මොකද්ද කරේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා හන්දියකට පැනලා කිව්වද මමයි ජනාධිපති අපේක්ෂක කියලා? නෑ. සියලු දෙනා එකතු වෙලා මූලික වශයෙන් ගියා මේ නාලිකාවල කතාවක් මාදුළුවාවේ මහානායක හම්දුරෝ ජනාධිපති අපේක්ෂක හැටියට නෙමෙයි කියලා. ඇයි? උන්වහන්සේ තමයි මේකට මූලිකත්වය ගත්තේ. පස්සේ පසු කාලේනම උන්වහන්සේ ඇවිල්ලා නිවේදනය කරා අපේ අපේක්ෂකයා සිරිසේන මහත්තයා කියලා. සිරිසේන මහත්තයාට පක්ෂ සංවිධාන 80ක් විතර එකතු වෙලා වැඩ කළා. ගත්ත තීරණය හරි ඒ නිසා දෙන්න. ගත්ත තීරණය හරි ඒ නිසා දෙන්න. ඒ වෙලාවේ කවුරුත් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මේ උත්සාහ කරේ නැහැ ජනාධිපති ධූරය ඉල්ලගන්න. ඇයි? රාජපක්ෂත් එක්ක හැපෙන්න බෑ කියලා හිතලා. දැන් රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක හැපෙන්න පුළුවන් කියලා හිතලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සඳහා අවශ්‍ය වැඩසටහනක් හැදුවා. දැන් ජනවාරි 8 වෙනිදා දින්න. ජනවාරි 8 වෙනිදා සිරිසේන මහත්තයා දින්නේ එතුමා පොළොන්නරු දිස්ත්‍රික්කේ දින්න. හැබැයි අනිත් දිස්ත්‍රික්ක ඔක්කොම පරාදයි. එක්සත් ජාතික පක්ෂය පරාදයි. පෙරදුනාම ආණ්ඩුවක් හැදුවා. පෙරදුනාම ආණ්ඩුවක් හදලා පාක්ෂිකව බලාගත්තු දේශපාලන පක්ෂය නම එක්සත් ජාතික පක්ෂය. ඊට පස්සේ අපි දින 100ක් දීලා දින 100 ඇතුළත මහා වැඩ කොටසකුත් කළා. පෙට්‍රල් ඩීසල් බූම් තෙල් අත්‍යවශ්‍ය ආහාර ඔක්කොම පහළ හෙලලා පඩිත් වැඩි කළා. කඩාගෙන වැටිච්ච ආර්ථිකය තියෙද්දී මේ ණය ජීවන්න වැඩ පිළිවෙල හදලා ලෝකෙත් එක්ක වැඩ කරන පිළිවෙලත් සාකච්ඡා කරගෙන ඉස්සරහට ගියා. ආයෙමත් 2017 අගෝස්තු මාසේ මැතිවරණයෙන් පස්සේ ඉඳලා අපි විවිධ අවස්ථාවල
ජන කොටස් සමූහයක් එකතු වෙලා කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරාට සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂය පරදිනවා හැබැයි පාලනය කරනවා. ප්‍රාදේශ සභා ඡන්දේ පරදිනවා හැබැයි පාලනය කරනවා. ඊට පස්සේ සිරිසේන මහත්තයා අපිව බස් එකෙන් බස්සනවා. බස් එකට මහින්ද මහත්තයා නග්ගලා කැබිනට් මණ්ඩලය නගනවා. හැබැයි අපි සුප්‍රීම උසාවියට ගිහලා මහින්ද මහත්තයා බස් එකෙන් බස්සලා අපි බස් එකට ගොඩ වෙනවා. දැන් බලන්න මේ ක්‍රියාවලිය යන අතරේ ලෝකේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම රට හැටියට ශ්‍රී ලංකාව නම් වෙනවා. දැන් නම් වෙනකොට ලෝක බලවත්තු බලනවා ශ්‍රී ලංකාව ඊටාම ශක්තිමත් තැනකට යනවා මේකට බාධා කරන්න ඕනේ කියලා. අන්න ඒ නිසා තමයි ලෝකේ රහස්සොත්තු සංවිධානය එකතු වෙලා බෝම්බ පිපිරවීම ශ්‍රී ලංකාව තුළ සිදු කරන්නේ. දැන් ඒ ක්‍රියාවලියටත් මුහුණ දෙන අතරේ ඔන්න අපිට නැවත ජනාධිපති අපේක්ෂකගේ අවශ්‍යතාවය වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය මොකද්ද හැදුවේ? නැවත අපි හැදුවේ සියලු මේ රටේ ජන බලවේගයකට එකතු කළා. මොකද අපි ජාතික වැඩපිළිවෙලක හිටියේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා මං කෙටි උත්තරයක් හරි අරගෙන ගියොත් හොඳයි කියලා හිතෙනවා. අර රහස්සොත්තු සංවිධාන පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමා කතා කරානේ. හැබැයි තොරතුරු දීලා පුපුරනවා කියලාත් ඒක නවත්ත ගන්න බැරි වෙච්ච එකේ වගකීම රහස්සොත්තු සංවිධානවලට බැර කරන එක හරියද? මං කෙටි උත්තරයක් අරන් යන්න කැමතියි. ඔව් කෙටි උත්තරයක් උදාහරණයක් හැටියට ඒක අත්ත වශයෙන් තොරතුරු ලබා දීමත් මට සමහර කරුණු වලට පිළිතුරු දෙන්න පුළුවන්. සමහර කරුණු මම පිළිතුරු දෙන්න කැමති නැහැ. උදාහරණයකට ගත්තාම තොරතුරු දීලා තිබියදී දැන් තොරතුරු ඔක්කොම තියෙද්දිනේ මේ රටේ බුද්ධ්‍යංශ ඔක්කොම තියෙද්දිනේ දළදා වහන්සේ වැඩ හිටපු තැනට ගහන්නේ, මහ බැංකුවට ගහන්නේ, ගුවන්තොටු පොළට ගහන්නේ, ගාල්ලේ වරායට ගහන්නේ. තොරතුරුට ඇතුවද? තොරතුරු තියෙනවා. ත්‍රස්තවාදයක් කියන්නේ තොරතුරු මොනවා තිබුණත් මරාගෙන මැරෙන තීරණය කරලා පස්සේ ඒක පාලනය කරන්න බෑ කාටවත්. හැබැයි ඒක දැනගත්තා නම් කලින් ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙලා මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න තිබුණා. හැබැයි සුයිසයිඩ් කියන්නේ පාලනය කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඌ එන්නෙම එක්කෙනෙක් මරුණත් ඔහු මැරෙනවා. ඒ නිසා අපිට මේ විදිහට හැබැයි අපිට පුංචි වෙලාවක් තියෙන සංකීර්ණ කාරණයක්. ඒ නිසා ඒ ගැන අපිට මේ විදිහට විග්‍රහ කරන්න බෑ. ඒකයි මම කිව්වේ. ඒ නිසා මම කියාගෙන හැබැයි ඒ කණ්ඩායම් වල හැසිරීම, ඔවුන් ඉන්න තැන්, ගැවසෙන තැන්, පුහුණුවීම් කරන තැන් පිළිබඳ තොරතුරු තිබුණා. ඉතිහාසෙ පුරා අවුරුදු 30ක් තිබුණේ. අපි එතන ඉස්සරහට. ඒ නිසා මම ඔබට කියාගෙන ආවේ ඔබ විශේෂයෙන් ඒ තත්වයක් තිබියදී ඔන්න ලෝකයෙන් උතුම් රට හැටියට නම් වුණා ලෝකේ සංචාරක ව්‍යාපාරයේ සුදුසුම රට හැටියට. දැන් කොහොම හරි ආපහු ප්‍රහාරයක් ආවා. ආපහු අපි ජනාධිපති අපේක්ෂකෙක් අපිට ඕන වුණා. අපි පක්ෂයක් හැටියට හිතුවේ අපි තනියම කරන්න ඕන වැඩක් කියලා නෙමෙයි. අපි හිතුවේ සියලු දෙනා එකතු කළා එකඟ විය හැකි කළගත නොහැකි වූ වැඩ කොටස් කරන්න ජනාධිපති අපේක්ෂකෙන් නම් කරන්න. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි කවුරු හරි කිව්වේ නෑනේ මම ඉල්ලනවා කියලා. එහෙනම් බැලුවේ සියලු දෙනා ඒක රාශී කරගෙන කොහොමද ඉලක්කයකට යන්නේ කියලා. දැන් එහෙම වෙලාවක අපේ පක්ෂ කණ්ඩායම මොකද්ද කරේ? හිතුවා මේ ඇමතිකමක් එහෙම තියෙනකොට මහා බල සම්පන්න පුජ්‍යලෙව් කියලා. අපේ දැන් විච්ඡේදේ උන නිසා මම කියන්නේ අපේ කට්ටිය තුම්මන් හන්දියකට පැනලා කොහොම මමයි ජනාධිපති කියලා. බලවේග ඔක්කොම විසිරලා ගියා. ඒත් අපේ කෙනෙක් නිසා අපි බැලුවා කොහොම හරි දිනව ගන්න. අපි මොනවද නොකරේ දිනව ගන්න. අඩු ගානේ මම්මගේ මැතිවරණ කොට්ටාසි දිනාගත්තා. දැන් දිනාගත්තාම ඒකටත් අපහාස කරන කණ්ඩායමේ ඉන්න සමාජයක්. එතකොට අපි කොහොම හරි දිනා ගන්න බලලා අපිට දිනා ගන්න බැරි වුණාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා ජනාධිපති වුණා. දැන් ආණ්ඩුව බාර දෙන්න ඕනද? දැන් බලන්නකෝ කරපු ගොන් වැඩේ. 19 වෙනි සංශෝධනයෙන් ආරක්ෂාව තිබියදී එක්සත් ජාතික පක්ෂයට අපේ කණ්ඩායම මොකද කරේ? ඉස්සෙල්ලා දෙන්නෙක් ලියුම් ඇරියා ජනාධිපතිතුමාට ඉල්ලා අස්සුනේ කියලා. මොකද ජනාධිපතිතුමාට දැන් බලයක් නැහැ අගමැතිවරයෙක් පත් කරගන්න. දැන් ජනාධිපතිවරයාට නැති බලයක් කවුද දුන්නේ? එක්සත් ජාතික පක්ෂ මේ කල්ලිය. එතකොට මේ කල්ලියේ අවස්ථාව දීලා දින 3ක් ගියාම තව 3 දෙනෙක් ඉල්ලා අස්සින් දුන්නා. ඔන්න ජනාධිපතිතුමාට පාරක් කැපුවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද? රාජපක්ෂලාට ශක්තියක් ලැබෙනවා. මොකද්ද ශක්තිය? රනිල් වික්‍රමසිංහ නායකතුමාට අදාළ ශක්තිය නැහැ කියන පණිවිඩය එක්සත් ජාතික පක්ෂෙන් දුන්නා. අන්න දැන් මහින්ද මහත්තයා අගමැති කරේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද නැහැ. මහින්ද මහත්තයා අගමැති කරේ එක්සත් ජාතික පක්ෂ මේ කල්ලිය. දැන් මේ කල්ලිය දෙවනි වතාවට මොකක්ද දන්නවද කරන්න හදන්නේ? දෙවනි පාරට මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරා. ඒ නිසා සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයන් බොහොම පරිස්සමින් මේ වෙස්වලාගත්තු එක්සත් ජාතික පක්ෂයයි කියන කණ්ඩායම මේගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි. ගාල්ල දිස්ත්‍රික්කය ගත්තොත් ලැයිස්තුවේ 5 දෙනෙක් 6 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය, ඉතුරු 6 දෙනා පොට්ටුවේ කට්ටිය. එතකොට සහ වෙනත් දේශපාලන පක්ෂ වලින් ප්‍රතික්ෂේප වූ කණ්ඩායම්.
මේ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් වෙස්වලාගෙන ගම් ඇතුළට ඇවිල්ලා මේගොල්ලෝ කියනවා අපිත් UNP කියලා. ජනතාව පරිසම් විය යුතුයි. තමන්ගේ පක්ෂය හරියට කියන්න බැරි, තමන්ගේ පක්ෂේ පාට හරියට කියන්න බැරි, දේශපාලකයන්ට තමන්ගේ අවංකව තමන්ගේ ප්‍රකාශය හරියට කරන්න බැරි කණ්ඩායම් වලට සමස්ත ශ්‍රී ලාංකිකයන් ඡන්දය ලබා නොදිය යුතුයි. ඔය විග්‍රහය තුළ එක්සත් ජාතික පක්ෂයට මේ ඡන්දෙ දිනන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂය මේ මොහොත වෙනකොට ජනතාව ගම්මට්ටමින් විශාල වශයෙන් ඒකරාශී වෙමින් ඉන්නවා. දැන් ඒ අයට අවබෝධ වෙමින් තියෙනවා. මොකද අහිංසක ජනතාව ඒ අයගේ සිතුම් පැතුම් වල අහිංසක වේදනා තියෙනවා. පුජ්‍යලික වේ අයට සමහරලාට තමන්ගේ සියල්ල ඉටු කරගන්න බැරි වෙච්ච වේදනා තිබෙනවා. ඒ දුක් කඳුළු නිවා ගන්න නම් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ශ්‍රී ලාංකික ජනතාවත් කළ යුත්තේ ඒ දුක කඳුල නිවිය හැකි දේශපාලන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය මොකද දහස් ගණනක ඇස්වල කඳුළු නිමුවා ඒ අවුරුදු 4මාර ඇතුළත ඇස්වල කඳුළු නිවා ගන්න බැරි වෙච්ච පිරිස අපි දැක්කහම ඉන්නේ හිතේ වේදනාවෙන්. ඒ අයගේ කඳුළු වෙනත් අයට බාර දෙනකොට පරිස්සමෙන් දී යුතුයි. ඔවුන් බාර දෙන්නේ දේශපාලඥයන්ටද එහෙම නැත්නම් දේශපාලන මුදලාලිටද කියලා පරිස්සම් විය යුතුයි. ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනා උදාහරණයක් හැටියට ගත්තාම මම පසුගිය දවස්වල කිව්වා මහජන නියෝජිතයෙකුට ඡන්දෙ දෙනකොට ඔහු ආහන බලපත්‍රයේ විකුණලා කෝටි දෙයකට තේකම් බලක් කරන් දාන එක්කෙනෙකුට දෙන්න එපයි කියලා. මං කිව්වා කෝටි දෙයකට විකුණලා පෙට්‍රල් ෂෙඩ් එකක් කරන් දාන එක්කෙනෙකුට දෙන්න එපයි කියලා. මම කිව්වා තේවතු පොල්වතු රබරතු හෝටල් ඒවා හොඳ දේවල් ඒවා මහජනතාව කරන්න. හැබැයි දේශපාලන මුදලාලට දෙන්න එපයි කියලා මං කිව්වා. මගේ අතින් කියවුණා මං ජනතා යුක්ති පෙරමුණට විරුද්ධයි. මං ජනතා යුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නේ. හැබැයි තමක් නෑ එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැරි නම් ජනතා යුක්ති පෙරමුණ තුම්බන් හන්දියක ෂෙඩ් එකක් ගන්න එකක් නෑ. තුම්බන් හන්දියක තේකම් මලක් ගන්න එකක් නෑ. මගේ අතින් කියවුණා මම විරුද්ධයි. හැබැයි අලියට ගහලා එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැරි නම් ඊට වැඩිය හොඳයි ජනතා යුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න කියලා. ඒ කියන්නේ පොඩි අවිශ්වාසයක්ත් තියෙනවා. අවිශ්වාසයක් නෙවෙයි. ජනතාවගේ ඡන්දය ඒ අයගේ සිත් රිදීම් තුල තමන්ගේ මොකද්ද ඡන්දයක් කියන්නේ? වසර 5කට සැරයක් ආවහම දේශපාලඥයා තමන් කරපු ක්‍රියාවලිය උරගා බලන්න සමාජයට යනවා. සමාජයට ගියාම ඒ අය දැන් මම ගියාම මට බයිනෝ. ඇයි බයින්නේ? මට තමයි බයින්න ඕනේ. මොකද මට තමයි මහජනයා ඡන්දෙ දීලා තියෙන්නේ. එතකොට හිතේ වේදනාවට බැන්නාම මට බනින්න අයිතියක් නැහැ. මට අහගෙන ඉන්න අයිතියක් තියෙනවා. මට සෝරි කියන්න අයිතියක් තියෙනවා. සමා වෙන්න. එහෙනම් අපි ඒක නිවැරදි කරගනිමු. ඒකටනේ දේශපාලන ක්‍රියාවලියක මැතිවරණ ක්‍රියාවලිය. එතකොට මේ මැතිවරණ ක්‍රියාවලියේදී විශ්වලාගත්ත හොරු ඇවිල්ලා මහජනතාව මුලා කරොත් පවුනේ. ඒ නිසා අපේ යුතුයකම තමයි හරිද කියන එක. එතෙන්දී මම ජනතා යුක්ති පෙරමුණ පිළිගන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් මම ඒ අයගේ එක දෙයක් පිළිගන්නවා. ඒගොල්ලෝ තුම්මන් හන්දික පෙට්‍රල් ෂෙඩ් එකක් ගන්න එක නැහැ. ඒගොල්ලෝ තුම්මන් හන්දික තේකම් මලක් ගන්න එක නැහැ. ඒගොල්ලන්ගේ දර්ශනය අපි පිළිගන්න එක නොගන්න එක වෙනම දෙයක්. මහජනතාවට එක්සත් ජාතික පක්ෂයට අලියට ඡන්ද දෙන්න බැරි නම් වෙනත් විරුද්ධ බලවේග වලට පාවිච්චි කිරීම මහජනතාව වැදගත්. හොඳයි අපේ අන්ලිමිටඩ් නිමාවට පත් කරන මොහොත අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය වජිරාබේවර්ධන මැතිතුමාට එමනම් මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි අපේ ආරාධනෙන් වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇති වෙනවා. අපි අදට net fm unlimited තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. net fm unlimited.